1912 සැප්තැම්බර් 9 සන්ධ්‍යාවේ මගේ සීයා ජිම් ලොෆ් කුඩා දරුවෙක්ව සිටි අවදියේ සුපුරුදු පරිදි නිව්යෝක් නගරයේ බෆලෝ කරා දිවෙන මොන්ට්‍රියල් දුම්රිය නැරඹීම සඳහා ඔහු යහුසුලුව ගමන් කළා. රෙදි පෑ ඉසකේ සහිත දිග ලෝගුවක් හැඳගත් මිනිසෙක් එතුළ සිට ඔහුට අතවන්න දුටු නිසා ප්‍රීතියට පත් ජිම් ඔහු හිඳ සිටි වැටෙන් වැටුණා. එදින ජිම් දුම්රිය දුටු මිනිසා ඔහුගේ දිවිය මෙන්ම සමස්ත මානව වර්ගයාගේ දිවියද සදහටම වෙනස් කළා. ඔබේ නත්ත ජිම් කිසිදා අබ්දුල් බහාතුමාව සැබෑවටම මුණ නොගැසුණා. අබ්දුල් බහාතුමාගේ ජීවිතයේ සියලු දෙනාටම උදාහරණයක්. ඔහුගේ ජීවිත කතාව නැගෙනහිර දෙසින් පිහිටි පර්සියාවේදී ආරම්භ වුණා. අබ්දුල් බහාතුමා ටෙහෙරානයේ උපන්නේය. උන්වහන්සේගේ මව්පියන් වූ බහඋල්ලාතුමා සහ නවාබ් උන්වහන්සේට මහත්සේ ඇලුම් කළහ. උන්වහන්සේගේ උපතේදී සිංහයා නම් අර්ථ ඇති අබ්බාස් යන නාමය තිබුණි. අබ්දුල් බහාතුමාට උපන්දිනේ රාත්‍රියේදී ශිරාස් නගරයේ තරුණ වෙළෙන්දකු ලෝකයේ ආධ්‍යාත්මික නවෝදයක් සඳහා කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කළේය. ලෝකයේ සියලු ආගම්වල ප්‍රකාශ කෙරෙනු අනාවැකියක් වූ සාමිය සහ යුක්තියේ කාලයේ එළඹුණි. අරාබි බසින් ద్వාරය නම් අරුත ඇති බාබ් යන නාමය ඔහු භාවිත කළේය. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත්වයේ සහ ආගමේ ඒකත්වය ළඟා කරන ක්‍රමයක් වූ මෙම නව ආගම් සංකල්පයක් ලෙස බහඋල්ලාතුමා සහ නවාබ් සහ තවත් දස දහස් ගණනක් දෙනා බාබ්තුමාගේ විප්ලවීය අඬහැරය වැළඳගත්හ. උන්වහන්සේටත් වඩා උතුම් වූ නව පණිවිඩකරුවෙකු වෙනුවෙන් මඟ සූදානම් කරන බව බාබ්තුමා ප්‍රකාශ කළේය. රජයේ සහ පූජක පක්ෂයේ බොහෝ දෙනා සිය පාලන බලය ගිලිහිතයි බිය වූහ. එම නිසා මෙම නව දහමේ ආලෝකයේ නිවා දමන්නට ඔවුහු කටයුතු කළ අතර වසර 1850 දී බාබ්තුමා ඝාතනය කරන ලදී. මෙම ඝාතනයෙන් පසු දහස් ගණනක් වූ උන්වහන්සේගේ අනුගාමිකයන් රැසක්ද ඝාතනයට ලක් වුණා. බහඋල්ලාතුමාගේ උසස් පරම්පරාව නොසලකමින් උන්වහන්සේව ටෙහෙරානයේ පිළිකුල් ඇඳිරි ගෙයක් වූ අඳුරු අගාධයකට දමන ලදී. අබ්දුල් බහාතුමා සහ උන්වහන්සේගේ පවුලේ අයට සියල්ල හිමි විය. සෑම මොහොතකම ඔහු බහඋල්ලාතුමාගේ ඉරණම පිළිබඳව දුක් වූහ. මේ කාලයේදී අබ්දුල් බහාතුමාගේ මව වූ නවාබ් ආහාර සොයාගත නොහැකි වූ විට දරුවන්ට පාන් පිටි ආහාරයට දුන්නාය. සිය ශරීරයේ පුරා නොමැකෙන සලකුණු ඉතිරි කළ ඊටමත් බර ඇති දම්වැලකින් බැඳ දමන ලද බහඋල්ලාතුමාට දෙවියන් වහන්සේගේ මාවත විවර විය. එනම් මනුෂ්‍යත්වයේ නව දිනක් උදා කරන දිව්‍යමය කැඳවීමක් පිළිබඳව සියලු දෙනා දැනුවත් කරන ලෙසයි. බහඋල්ලාතුමා බන්ධනාගාරයෙන් නිදහස් කිරීම පිළිබඳව උන්වහන්සේගේ ඥාතියහු ප්‍රීති කඳුළු සැලූ නමුත් ශාවරයා ඔවුන්ට පර්සියාව හැර යන ලෙස අනකලේය. අවුරුදු 9ක කුඩා දරුවෙකු වූ අබ්දුල් බහාතුමා දෙවියන්ගේ වර්තමාන පණිවිඩකරුවා බහඋල්ලාතුමා බව හැඳිනගත් ලොව ප්‍රථම පුද්ගලයා විය. උන්වහන්සේ බහඋල්ලාතුමාගේ ආරක්ෂකයා බවට පත් වූ අතර බහාගේ සේවකයා සහ කීර්තියේ සේවකයා නම් වූ අබ්දුල් බහා යන නමින් හැඳින්විය. බහඋල්ලාතුමාගේ ඉගැන්වීම් අනුව දිවිගෙවන ආකාරය පිළිබඳව උන්වහන්සේගේ දිවිය ප්‍රතිමූර්තියක් විය. උන්වහන්සේ ආදර්ශකයාණන් විය. අබ්දුල් බහාතුමා උන්වහන්සේගේ ළමාවදියේ ඉතිරි කාලය පිටුහල් කරන ලද බහඋල්ලාතුමා සමග ගත කළේය. එහි මුල් අවධිය සීත ඍතුව මැද භාගයේදී බැග්ඩෑඩයේ ගත කළේය. උන්වහන්සේගේ බහල සොවිරය බහීය එම ශීත කාලය සහ සිය සොහොයුරාගේ නිර්භීත බව සිහි කරන්නේය. අපිට ප්‍රමාණවත් ඇඳුම් තිබුණේ නැහැ. ඒ නිසා ශීත කාලයේදී බොහෝ දුක් විඳා. අශ්වයන් පිට ගමන් කළ නිසා අබ්දුල් බහාතුමාගේ කකුල් විලුඹ සහ අත් මැණික්කටු ඉදිමිලා උන්වහන්සේ ගොඩක් දුක් විඳා. එම වේදනා තිබියදී පවා අබ්දුල් බහාතුමා අනෙකුත් පුද්ගලයන්ගේ විශේෂයෙන් සිය පියාගේ වේදනාව අවම කිරීමට කටයුතු කළේය.
බැග්ඩෑඩේ ඔවුන් ගත කළ වසර 10ක පිටුවහල් ජීවිතයේදී බහවුල්ලාතුමා කුර්දිස්ථානයේ කඳුකරයට ගමන් කළ අතර දෙවියන් වහන්සේ විසින් ඔහුට පැවරූ මෙහෙවර ඉටු කිරීමට සූදානම් වීම එහි අරමුණ විය. තරුණ අබ්දුල් බහාතුමා දිවාරෑ බහවුල්ලාතුමාගේ පැමිණීම වෙනුවෙන් යාඥා කළේය. වසර 2කට පසු බහවුල්ලාතුමා නැවත පැමිණියේය. අබ්දුල් බහාතුමාගේ සොයුරිය සිහි කරන ආකාරයට තාත්තා ගේ ඇතුළට ආවා. මගේ සහෝදරයාගේ සහ උන්වහන්සේගේ පියාගේ හමුවීම හරිම හැඟීම්බර සිදුවීමක්. අබ්දුල් බහාතුමා උන්වහන්සේ ඉදිරියේ බිම දිගා වුණා. බහාඋල්ලාතුමා උන්වහන්සේගේ පුත්‍රයාව අල්ලාගෙන හැඬුවා. ඒ දිනවල ආහාරයටගත් වියලි පාන් සහ රටඉඳිවල රසය සියලු ආහාරවලට වඩා රසවත් වූ බවත් රාත්‍රීන් ගණනාවක් පුරා නිදිවර්ජිතව සිය පෑනින් අකුරු කළ ලියවිලි ගණනාවක් තිබූ බවත් අබ්දුල් බහාතුමා පසුව සිහිපත් කළා. බහවුල්ලාතුමාගේ වර්ධනය වන බලපෑම නිසා බියටපත් බලධාරීහු උන්වහන්සේගේ ඥාතීන් නැවත පිටුවහල් කළෝය. පළමුව ඉස්තාන්බුල් වලටත් අබ්දුල් බහාතුමාගේ ප්‍රථම ඡායාරූපය ලබාගත් එඩේනේ වලටත් පිටුවහල් කළහ. සිය පුත්‍රයාගේ ගැඹුරු ආධ්‍යාත්මික ඉරණම සහ සුවිශේෂී චරිතය පිළිබඳව බහවුල්ලාතුමා හෙළි කළේය. අවසන් වරට පිටුවහල් කළ සුප්‍රකට බන්ධනාගාර නගරය වූ ඇකා එහි දුෂ්කරම කාලය විය. ඉතාමත් දරුණු තත්ත්වයක් යටතේ ඔවුහු එහි පැමිණි අතර අබ්දුල් බහාතුමාගේ සොයුරිය බහයේ කානුම් සිහි කරන අයුරින් ඇගේ සොයුරා කාන්තාවන්ගේ ගරුත්වය පිළිබඳව මහත්සේ කල්පනා කළ බව ප්‍රකාශ කළාය. බෝට්ටුවෙන් බහින්න තැනක් තිබුණේ නෑ. වතුරේ බැහැලා යන්න උනේ. ආණ්ඩුකාරයා අනකලා පිරිමින්ට කාන්තාවන්ව කරේ තබාගෙන යන්න කියලා. අබ්දුල් බහාතුමා ඒකට විරුද්ධ වුණා. උන්වහන්සේ පුටුවක් අරගෙන තව කෙනෙක් සමග කාන්තාවන් ගොඩට රැගෙන ගියා. බලකොටුවේ ගත කළ මුල් කාලයේ ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනෙකු මිය ගිය අතර අනෙක් සියලු දෙනා රෝගී වූහ. අබ්දුල් බහාතුමා රෝගීන්ව නෑවුවා. ආහාර දුන්නා. රැක බලාගත්තා. ඔහුට කිසිම විවේකයක් තිබුණේ නෑ. අබ්දුල් බහාතුමා අප සියලු දෙනා සමග ඒ දුෂ්කර කාලයේ ගත කර අවසන් වෙනකොට ඔහු අතිශයින්ම වෙහෙසටපත් වී රෝගී වුණා. වසර 2ක් පුරා බහවුල්ලාතුමා අබ්දුල් බහාතුමා සහ අනෙකුත් පිටුවහලුන් බලකොටුවට සිර වුණා. මේ සියලු දේ මැද්දේ වුවද ඔවුන්ගේ සිතේ සතුට රජ විය. ඒ කෙතරම් දෙයත් අබ්දුල් බහාතුමා සෑම දිනකම ඔවුන්ට සිදු වූ හාස්‍යජනක සිදුවීමක් පවසන ලෙස සියලුම සිරකරුවන්ට පැවසුවේය. ඔවුන් කෙතරම් සිනාසුනේද කිවහොත් ඔවුන්ගේ කම්මුල් මතින් කඳුළු රූරා ගියේය. ඇකාහි පිහිටි කාමෙල් නම් සුද්ධ වූ කඳු වැටිය ශතවර්ෂ ගණනාවක් පුරා පැරණි බයිබලයේ සඳහන් දෙවියන් වහන්සේගේ මහිමය දකින දිනේ උදාවනතුරු බලා හිඳින්නේය. පසු කාලීනව බාහුල්ලාතුමා අගය කිරීමේ සීමාවන් අඩු වූ නිසා උන්වහන්සේ කාමෙල් කඳු වැටිය දිගේ අබ්දුල් බහාතුමා සමග ඇවිද ගියේය. එය සිහි කරන උන්වහන්සේ ඔහු කාටෙල් කඳු වැටියේ යම් තැනක විටින් විට ප්‍රශංසාවට ලක් කළ අතර එහි සුන්දරත්වය සහ මනරන් දසුන් පිළිබඳ කතා කළා. ඒ බිම බාහුල්ලාතුමාගේ පාද ස්පර්ශය ලැබූ තැන්. ඒ සයිප්‍රස් ගස් කිහිපයක් තිබූ අතර ඒ සෙවනේ ආශිර්වාදලත් අලංකාරය රැඳී සිටියා. බාප්තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සමාධයක් ඉදිකිරීම සඳහා සුදුසු ස්ථානයක් අබ්දුල් බහාතුමාට පෙන්නුම් කළා. ඒ වන විට අබ්දුල් බහාතුමාට ඉඩම් අයිතිව නොතිබූ අතර එහි හිමිකරුවන් හෝ ගොඩනැගිලි ඉදිරි කරන්නන් දැන නොසිටි අතර ඔහුට ඒ සඳහා මුදල් නොතිබුණි. බාප්තුමාගේ භෂ්මාවශේෂ තවදුරටත් පර්සියාවේ තැන්පත් කොට තිබුණි. අබ්දුල් බහාතුමා බහුල්ලාතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීමට ආරම්භ කළේය. වසරකට පසු 1892 මැයි 29 වනදා අලුයම
බහවුල්ලාතුමා අවසන් සුසුම් හෙළුවේය. අබ්දුල් බහාතුමාගේ සිත පෑරිණි. දින සහ රාත්‍රී 3ක් පුරා උන්වහන්සේගේ සන්තාපය බලපැවැත්විනි. වෙන්වීම අප දවාලයි. දීප්තිමත් දිනයන් රාත්‍රියමෙන් අඳුරුව ගිය අතර රෝස මල්මෙන් වූ අතීත කාලය දුහුවිලිමෙන් විය යනුවෙන් උන්වහන්සේ පැවසීය. මහත් වූ ආලෝකය සත්‍යයේ සූර්යයා සීමා රහිත රාජධානී ඉහලින් මරණය රහිත ශ්‍රේෂ්ඨත්වයෙන් පායායීමට සිතිජයෙන් බැසගියේය. අබ්දුල් බහාතුමා ඇකාවෙත පණිවිඩයක් යවමින් බහවුල්ලාතුමා ස්වර්ගස්ථ වූ බව දන්වා සිටියේය. ඔහුගේ අභාවයෙන් දින 9කට පසු පත්‍රයක ලියන ලද බහවුල්ලාතුමාගේ අවසන් කැමති පත්‍රය බහායි ප්‍රජාව වෙත කියවන ලදී. එහි බහවුල්ලාතුමා විසින් මරණින් මතු උන්වහන්සේගේ ධර්මයේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ ඒකීය භාවය සහතික කිරීම සඳහා උන්වහන්සේගේ ගිවිසුම සඳහන් කර තිබුණි. උන්වහන්සේ විසින් අබ්දුල් බහාතුමාව එම ගිවිසුමේ මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් කර තිබිණි. බහවුල්ලාතුමා නැමති සූර්යාගේ බැසයාම මගින් රාත්‍රියක් උදා නොවුණු අතර ගිවිසුම නම් වූ සඳ මගින් එහි අසිරිය විදහා දැක්විනි. එමගින් ඉදිරි මාවත ආලෝකයක් විය. එමගින් බහවුල්ලාතුමාගේ අවසන් අරමුණ වූ මනුෂ්‍යත්වයේ ඒකාත්මික බව ළඟා කර ගැනීමට මඟ විවර විය. සුද්ධත්වයේ ගසින් මතු වූ අත්තකට අබ්දුල් බහාතුමා බහවුල්ලාතුමා විසින් සම කළ අතර එය දෙවියන් වහන්සේ විසින් ඔසවා තබන ලද අත්තක් විය. එමගින් සමස්ත වර්ගයා කෙරෙහි උන්වහන්සේගේ දයාබර සෙවණැල්ල පතිත විය. අප විසින් ඔබ සමස්ත මානව වර්ගයාගේ සෙවන බවට පත් කළෙමු. එය ස්වර්ගයේ සහ භූමිය මත වසන සියලු දෙනාට පලිහකි. දෙවියන් වහන්සේට අනුව ඔබ තුළින් උන්වහන්සේ ඔවුන් සුරකින ධනවත් කරන සහ ශක්තිය ලබා දෙන අතර එමගින් උන්වහන්සේ ඔබව පොළඹවන සේක. අබ්දුල් බහාතුමා බහවුල්ලාතුමාගේ මනුෂ්‍යත්වයේ උතුම් ත්‍යාගයයි. උන්වහන්සේ ආදර්ශකයණන් වන අතර එතුමන්ගේ ඉගැන්වීම්වල ප්‍රතිමූර්තිය උන්වහන්සේයි. අබ්දුල් බහාතුමා සිය කාර්ය ලෙස සේවය කිරීම හැඳින්වුවා. මෙහෙවර කරන උන්වහන්සේගේ නිරහංකාර ජීවිතය පරිපූර්ණ අධ්‍යාත්මික දිවියක් පතන සියලු දෙනාම පොළඹවන සුළුයි. අබ්දුල් බහාතුමාගේ මෙහෙවර කරන ක්‍රමය, බාධා බිඳ දමන ක්‍රමය සහ මනුෂ්‍යත්වයේ සමගිය පිළිබඳ උදාහරණවලින් පෙළඹුණු පුජ්‍යලයන්ගේ සහ ප්‍රජාවල කතා ප්‍රවෘත්ති රැසක් තියෙනවා. පර්සියාවේ විවිධ ප්‍රදේශවල සහ අසල්වාසී රටවල වන්දනාකරුවෝ ඇකා නගරයේ නැරවීම සඳහා සැතපුම් 100 ගණනක් පාගමනින් ගමන් කරමින් මහත් දුෂ්කර ප්‍රදේශ හරහා ගමන් ගත්ත. අබ්දුල් බහාතුමා වුන්ව සාදරයෙන් පිළිගෙන වන්දනාකරුවන්ගේ අවශ්‍යතා සපුරා දුන්නේය. සිය ජීවිතයේ අවසානය දක්වා ඔවුන්ගේ පරාර්ථකාමී ක්‍රියාවන් සහ භක්තිය උන්වහන්සේගේ මතකයේ රැඳිනි. මෙම විශ්වාස කරන්නන්ගේ සහ පසුව පැමිණි වෙනත් රටවල වන්දනාකරුවන් නිසා අබ්දුල් බහාතුමා සහ ලෝපුරා විසිරී සිටින උන්වහන්සේගේ අනුගාමිකයන් අතර සබඳතාව තරවිය. 1898 වසරේදී පළමු වන්දනා පිරිස බටහිර සිට පැමිණි විට අබ්දුල් බහාතුමා මහත් ප්‍රීතියට පත්විය. හයිෆාවල නැවකට සරලන වරායක් නොතිබූ නිසා ඇමරිකානු බහයිවරයෙකු වූ ලොවා ගෙස්සිංග හට පහත තිබූ කුඩා බෝට්ටුවකට පනින්නට සිදුවිය. දිනක් අබ්දුල් බහාතුමා උන්වහන්සේ නිතර මුණ ගැසුණු රෝගී වී බන්ධනාගාර නගරයේ සිටි නගරවාසියෙකු හට උපස්ථාන කරන ලෙස ලුවාගෙන් ඉල්ලා සිටියේය. අබ්දුල් බහාතුමා මෙන් මෙහෙවරෙහි යෙදෙන්නට සූදානම් සිටි ලුවා එයට සතුටින් එකඟ විය. එහෙත් ඇය රෝගයාගේ නිවසට පැමිණි විට ඔහුගේ තත්ත්වය දැක බිය වූවාය. තමාට දෙවැනි බියකරු රෝගයක් බවුණු ඇතැයි ඇය සිතුවාය. ලුවා නැවතත් අබ්දුල් බහාතුමා වෙත ගිය අතර දෙවියන් වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නම් අප අතර සිටින මිනිස්සුන්ට උපකාර කළ යුතු බව ඇයට කීවේය.
මන්ද සෑම පුද්ගලයෙක් තුළම දෙවියන් වහන්සේගේ රුව සහ සමානතා අප දැකිය යුතු නිසාය. එමෙන්ම නිවස අපිරිසිදු නම් එය පිරිසිදු කළ යුතු බව උන්වහන්සේ ඇයට කීවේය. ඔහු කුසුගින්නේ නම් ඔහුට ආහාර දිය යුතු බව කීවේය. තවත් අවස්ථාවක සේවය කිරීමට අවශ්‍ය නම් යාඥා කළ යුතු බව අබ්දුල් බහාතුමා පැවසුවේය. අබ්දුල් බහාතුමා විසින් පෙර බොහෝ අවස්ථාවල සේවය කළ අයුරින් ලුවා රෝගී මිනිසාට උපස්ථාන කළාය. තවත් වන්දනාකරුවෙකු වූ තෝමස් බර්ක්වෙල් හට 1901 වර්ෂයේ පැරිසියේ සිටි සමයේ බහායි දහම ගැන අසන්නට ලැබුණේය. එය ඉතාමත් ගුප්ත සිදුවීමකි. සැලකින් තෝමස් අබ්දුල් බහාතුමා මුණගැසීමට පිටත් විය. වන්දනාකරුවෙකු ලෙස ගමන් කළ ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයා ඔහුය. සිය සිතැඟි අබ්දුල් බහාතුමාට හෙළි කළ තෝමස් සිය රැකියාවේ ලාභ ලැබුවේ ළමා මෙහෙකාර සේවයෙන් බව පසුතැමිලිවෙමින් හෙළි කළේය. සංකීර්ණ ලෙස හා නිශ්ශබ්දව තෝමස් දෙස බැලූ අබ්දුල් බහාතුමා ඔබ රැකියාවෙන් ඉවත් වන බව දන්වා යවන්න. තෝමස් යුහුසුළුව රැකියාවෙන් ඉවත් විය. අබ්දුල් බහාතුමා විසින් ඉහළ රාජධානියේ දේවදූතයින් අතර පහනක් ලෙස මෙම තරුණයා හැඳින්වූයේය. වසරකට පසු තෝමස් ෂෙරෝගෙන් මිය ගියේය. ලිඛිත ලිපියක් නොලැබුණුද තෝමස්ගේ අභාවය පිළිබඳ අබ්දුල් බහාතුමා දැන සිටියේය. කඳුළු පිරි දෙනතින් උන්වහන්සේ පත්‍රකයක් ගෙන හැර පෑවේය. බ්‍රේක්වෙල් මගේ ආදරණීය මිතුර, සෑම විටම මට ඔබ සිහියට නැගේ. මට ඔබ කිසිදා අමතක නොවේ. කලාපේ පුරා පැතිරෙන අබ්දුල් බහාතුමාගේ ජනප්‍රියත්වය කෙරෙහි ප්‍රේමයෙන් සහ ප්‍රශංසාවෙන් උන්වහන්සේ තවදුරටත් රැදිවියෙකු වුවත් අසල පිහිටි අඩසී වෙත යාමට අබ්දුල් බහාතුමාට අවසර ලැබුණි. ඒ බහවුල්ලාතුමාගේ උපදෙස් පරිදි ඉඩමක් මිලට ගැනීම සඳහායි. සස්ත්‍රීක වුවත් අඩසීහි ඉඩම වනවැදුණු වගා නොකළ බිම් කඩක් විය. අබ්දුල් බහාතුමා විවිධ භෝග වගා කිරීම සඳහා ගොවීන්ට සහාය වූ අතර එමගින් ගොවිපළ දියුණු විය. ඔවුන්ගේ තත්ත්වය දෙස නව මාවතකින් බැලීමට උන්වහන්සේ ගොවියන්ව උනන්දු කළේය. මංකොල්ලකරුවන්ගේ තර්ජනයට ලක්වුණු විට ඔවුන් මිතුරු කරගන්නා ලෙස උපදෙස් දුන්නේය. ආර්ථිකය ආරම්භ විය යුත්තේ ගොවියාගෙන්. ඒ මිනිස් සමාජයේ පළමු ක්‍රියාශීලී නියෝජිතයා ගොවියා නිසාය යනුවෙන් අබ්දුල් බහාතුමා පැවසීය. ලාභය බෙදාගන්නා ලෙස ගොවියන්ට උපදෙස් දුන් උන්වහන්සේ විශ්වාසය සහ නිර්ලෝභී බව මතින් ගොඩනැගුණු ප්‍රජාවක් බිහි කළෝය. මෙම ගොවිහු ඔවුන්ගේ කාරුණික භාවය, උද්‍යෝගය සහ දක්ෂතාවය නිසා ප්‍රසිද්ධියට සහ ගරුත්වයට පත් වූහ. බහවුල්ලාතුමාගේ ඉගැන්වීම් මත පදනම් වූ මනා සදාචාරාත්මක තීරණ ගැනීමට උත්සුක වූ කුඩා පිරිසකගේ කැපවීම සමස්ත කලාපය වෙනස් කිරීමට සමත් විය. වසර ගන්නකට පසු අඩසීහි වැවුණු දහන්න නිසා ජීවිත දහස් ගන්නක් සුරැකුණු. හිමිතිරි උදෑසන සිට රාත්‍රිය දක්වා ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික සහ භෞතික දියුණුව තකා විවිධ විෂයන් රාශියක් පිළිබඳව අබ්දුල් බහාතුමා උපදෙස් ලබා දුන්නේය. අදක්ෂ ප්‍රජාවන් ගණනාවක් ධෛර්යමත් කළ උන්වහන්සේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල දහස් ගණනක් දෙනාහට කාරුණිකව උපදෙස් ලබා දුන්නේය. පුද්ගලයන් වෙත යවුණු උපදේශනයන් අබ්දුල් බහාතුමාගේ ඉතාමත් භක්තිමත් අනුගාමිකයෙකු වූ මුස්තෆා රෝමි නම් පුද්ගලයෙකු මගින් බුරුමය, ඉන්දියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල මුල්කාලීන බහයි ප්‍රජාවන් බිහිවිය. බුරුම නගරයක් වූ ඩෙයිඩනව්හිදී ආගන්තුකයෙකු හට මුස්තාෆා රූමි දැක් වූ කාරුණික භාවය නිසා 800ක් දෙනා බහයි දහම වැළඳගත්හ. ඉතාමත් වේගෙන් නව ප්‍රජා ජීවිතයක් ඇරඹිණි. ඩෙයිඩනව්හි ප්‍රජාව එහි ප්‍රථම පාසල ගොඩනැගූ අතර එය අබ්දුල් බහාතුමාගේ පාසල ලෙස නම් කෙරිණි. එතැන් පටන් අබ්දුල් බහාතුමා ඩෙයිඩනව් හැඳින්වුවේ මගේ ගම යනුවෙනි. නැගෙනහිර ප්‍රදේශයේ සිට ක්‍රමානුකූල වැඩවීමකින් යුතු වන්දනාකරුවන් ශුද්ධ වූ දේශයේ සිට අබ්දුල් බහාතුමා මුණගැසීමට පැමිණියහ. ඔවුන්ගේ ප්‍රජාවන්ට සේවය කළ හැකි ආකාරය පිළිබඳව නව අදහස් ඇතිව ඔවුහු නැවත සිය ගම්වීම් කරා පිටත්ව ගියහ. අබ්දුල් බහාතුමා මෙම වන්දනාකරුවන් උන්වහන්සේගේ අවබෝධය සහ ලියවැලි රැගත් ජීවමාන ලියුම් ලෙස හැඳින්වීය. උන්වහන්සේගේ මඟ පෙන්වීම පර්සියාවේ සියලු ප්‍රදේශවලට සහ
අසල්වැසි රටවලට ව්‍යාප්ත විය. සදාකාලිකව පිටුහල් කළද සිය මව් රටට අබ්දුල් බහාතුමාගේ තිබූ ආදරය සහ බැඳීම සිය ජීවිතයේ අවසානයේ දක්වා පැවැත්වුණි. උන්වහන්සේගේ නිරන්තර උපදේශකත්වය සහ ධෛර්යය තුළින් පර්සියාවේ බහයි ප්‍රජාව විවිධ ශේෂ්ත්‍රවලින් වර්ධනය විය. කෘෂිකර්මය, සෞඛ්‍ය සහ සාක්ෂරතාව ඉන් කිහිපයකි. එය සමාජයේ සියලු දෙනාගේ යහපත උදෙසාය. අබ්දුල් බහාතුමා තරුණ වියේදී පර්සියාවේ පාලකයින්ට සහ ජනතාවට ප්‍රධාන නිබන්ධනයක් නිර්නාමිකව ලියන ලෙස බහඋල්ලාතුමා විසින් පවරා තිබුණි. එහි අන්තර්ගතය වූයේ සාධාරණ, ශාස්ත්‍රීය සහ සාමූහික සමාජයක් ගොඩනැගීමට අවැසි ආධ්‍යාත්මික මූලධර්ම පදනම් වූ දහමක සැබෑ අරමුණ සමග බැඳුණු නූතනත්වයට ගමන් ගන්නා ආකාරයයි. එම මූලධර්ම පර්සියාවේ බහයිවරුන් විසින් පිළිපදින ලදී. අබ්දුල් බහාතුමා විසින් පර්සියානු ප්‍රජාවට සිය පාසල් ඇරඹීමට උනන්දු කළ අතර ඒ අනුව ටෙහෙරාන් නුවර ටර්බියට් පිරිමි පාසල යුහුසුලුව ගොඩනැගිනි. මේ පර්සියාවේ විවිධ ප්‍රදේශවල ඇරඹි බහයි පාසල්වල මුල් පාසලයි. එමෙන්ම ගැහැණු ළමුන් සඳහාද පාසල් අරඹන ලදී. අබ්දුල් බහාතුමා බොහෝ මිතුරන්ට මඟ පෙන්වීය. මෙම උසස් ගණයේ අධ්‍යාපන ආයතන ඇරඹීමට මුල් වූ මෙර්සා හසාන් අදීබ් ඉන් ප්‍රධාන අයෙකි. මෙම පාසල් දිගුකාලීන අධ්‍යාපන සංවර්ධනයේ මුල් පියවර විය. අබ්දුල් බහාතුමාගේ මඟ පෙන්වීම පර්සියාව පුරා කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ අනාගත පරපුරෙහි දියුණුවට හේතු විය. අද වන විට එය ලොව පුරා පැතිර ගොසිනේ. අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව උන්වහන්සේ මෙසේ සඳහන් කොට ඇත. ප්‍රධානතම සහ හදිසි අවශ්‍යතාවය අධ්‍යාපනයේ වර්ධනයයි. මෙම අතිශය වැදගත් සහ මූලික කරුණු වර්ධනයෙන් තොරව කිසිදු ජාතියක ශාස්ත්‍රීයත්වය සහ සාර්ථකත්වය ළඟාවන්නේ නැත. තවත් අවස්ථාවකදී ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය අතිශය වැදගත්ය. ඒ ඔවුන් දිනක මව්වරුන් වන නිසාය. මව දරුවාගේ ප්‍රථම ගුරුවරයයි ලෙස උන්වහන්සේ සඳහන් කර ඇත. වසර 50කට පමණ පෙර දිවපිදූ බාප්තුමාගේ භස්මාවශේෂ සුද්ධ වූ භූමියට රැගෙනීමට අබ්දුල් බහාතුමා පෙරදී කටයුතු යොදා තිබුණි. ඒ බහඋල්ලාතුමාගේ උපදෙස් පරිදිය ආශිර්වාදලත් බාප්තුමාගේ භස්මාවශේෂ තැන්පත් කිරීමට ගොඩනැගුණු සමාධිය අබ්දුල් බහාතුමා විසින් පෞද්ගලිකවම නිරීක්ෂණයට ලක් කළේය. එක්වරක උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර තිබිනේ. සමාධියේ සෑම ගලක්ම සහ එයට ගමන් ගන්නා මාර්ගයේ සෑම ගලක්ම මා කඳුළු පිරි දෙනතින් නිසි ස්ථානයේ තබන ලදී. සැබවින්ම විස්තර කළ නොහැකි සතුටකින් මාගේ හදවත පිරී ගොස් ඇත. බුරුම ප්‍රජාව විසින් බාප්තුමාගේ ගල් දෙන ස්වාභාවික කුඩා පද්මරාගල්ලන ලද කිරිගරුඩවලින් නිමවන ලද අතර එය ශුද්ධ වූ භූමියට ගෙනීමට කටයුතු සූදානම් කරන ලදී. බටහිර ප්‍රදේශයෙන් පැමිණි වන්දනාකරුවන් පිරිසක් හමු වූ අබ්දුල් බහාතුමා කණ්ඩායමේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව නිරීක්ෂණය කළේය. දොර වෙත ගිය ඔහුට රොබර්ට් ටර්නර් පිටත රැඳී සිටින බව පෙනුනේ. අබ්දුල් බහාතුමා දුටු ඔහු දනින් වැටුණේය. අබ්දුල් බහාතුමා ඔහුව නැගිටුවා වැළඳගත්තේය. පළමු අප්‍රිකානු ඇමරිකානු බහයිවරයා වූ රොබර්ට් ටර්නර් වහල් පවුලක උපන්නෙකු වූ අතර අද වෙන විට ඔහු නිදහස් මිනිසෙකි. ඔහු වසර ගණනාවකට පෙර අබ්දුල් බහාතුමාට ලිපිලි වූ අතර ඒ සමග ඔහුගේ ඡායාරූපයක් දෙවා තිබුණි. අබ්දුල් බහාතුමා පිළිතුරු දුන්නේ හදවත පාරිශුද්ධ, ආත්මය පවිත්‍ර, අසම සම චරිත ඇති සුන්දර මුවක් හිමි ඔබ. අඳුරු පැහැ ඇසේ කණිනිකාවනි. ඔබ ආලෝකයේ උල්පත වන අතර අවිනිශ්චිත ලෝකය හෙළි කරන්නා වේ. ඇමරිකාවේ වර්ගවාදය අබ්දුල් බහාතුමාගේ සිතේ වේදනාවක් ඇති කළේය. මන්ද බහඋල්ලාතුමාගේ ඉගැන්වීම් කේන්ද්‍ර වන්නේ ඒකතාවයට වන නිසයි.
බහුල්ලාතුමා වහල් බව මුළුමනින්ම නීතියෙන් බැහැර කළ අතර තවද සේවකයෙකු වන කිසිවෙකුට දෙවියන් වහන්සේගේ සේවකයින් මිලට ගත නොහැක යනුවෙන් ප්‍රකාශ කළේය. තම දහමට නොවෙනස්ව සහ ස්ථිරව බැඳී සිටීම මගින් රාජධානියට සියලු වර්ගයා ඇතුල් විය හැකි දොරටුව බවට පත්විය හැකි බව අබ්දුල් බහතුමා රොබර්ට් හට ප්‍රකාශ කළේය. සෑම දිනකම අබ්දුල් බහතුමා උපකාර අවශ්‍ය පුද්ගලයින්ට මුදල් සහ ඇඳුම් කාරුණිකව ලබා දුන්නේය. කුඩා දරුවන් රසකැවිලි ලබා ගැනීමට උන්වහන්සේ වටා රොක් වූ අතර උන්වහන්සේගේ කාරුණික වචන ඔවුන්ව ඇද බැඳ තබා ගත්හ. අබ්දුල් බහතුමාගේ නිවසේ විශේෂ ත්‍යාගයක් වූ උන්වහන්සේගේ මුණුබුරු ශොගී සිටියේය. වයස අවුරුදු 5ක් වූ ශොගී එෆෙන් තමා වෙනුවෙන් යමක් ලිවීමට ඔහුගේ සියාට ඇවිටිලි කළේය. ශෝකි පුතා, ඔබ ඉල්ලුවේ ලියන්න කියා. ඉතින් මා ලිව්වා. දැන් කියවීමට සහ ලිවීමට ඔබට කාලයයි. අනේ මාගේ දෙවියනි යනුවෙන් ගායනා කිරීමට කාලය පැමිණ ඇත. එම නිසා ආශිර්වාදලත් අලංකාරයේ යාඥා මතක තබාගෙන ඒවා මට ඇසෙන්නට ගායනා කරන්න. බහුල්ලාතුමාගේ යාඥා කිහිපයක් කටපාඩම් කිරීමට කුඩා දරුවා ආරම්භ කළේය. ඔහු ඒවා උස්සනින් ගායනා කළ නිසා ඔහුගේ දෙමව්පියන් එම ගායනා කිරීම නවතන ලෙස ඉල්ලා සිටියහ. අබ්දුල් බහතුමා මට ඔහුට ඇසෙන ලෙස ගායනා කරන ලෙස ලිපියකින් ඉල්ලා සිටියා. මම හැකිතරම් හොඳින් එය කරනවා, ඔහු පැවසීය. අබ්දුල් බහතුමා විසින් පසුකාලීනව බහුල්ලාතුමාගේ ගිවිසුම ඉදිරියට ගෙන යාමේ වගකීම ෂොගී එෆන්තුමා වෙත පවරන ලදී. එමගින් මිනිස් වර්ගයාගේ එකමුතුකම සහ එහි කටයුතු පරිපාලනය කිරීමේ දිව්‍යමය ආඥාව සුරක්ෂිත වනු ඇති බව උන්වහන්සේගේ විශ්වාසය විය. පර්සියාවේ බහයිවරුන්ට තවමත් දඬුවම් පමුණු ලැබූ අතර බොහෝ දෙනා ටර්ක්මෙනිස්තානයේ ඉෂ්කාබාද් වෙත ගොස් පදිංචි වූහ. එහි සිට මධ්‍යම ආසියාවේ සහ රුසියාවේ නගර බොහෝ ගණනක් දක්වා බහයි දහම ව්‍යාප්ත කරනු ලැබිණි. 1902 වර්ෂයේදී අබ්දුල් බහතුමාගේ මඟ පෙන්වීම අනුව බහුල්ලාතුමාගේ ඉච්ඡාව ඉටු කරමින් ඉෂ්කාබාද්හි පළමු බහයි වන්දනා මන්දිරය ඉදි කරන ලදී. මෙම පන්සලේ ගොඩනැගීම අබ්දුල් බහතුමා විසින් ධෛර්යමත් කරන ලද අතර බාප්තුමාගේ ඥාති සොයුරකු වූ වකීලුත් දෞලි අෆ්නන් විසින් පෞද්ගලිකවම අධීක්ෂණය කරන ලදී. ප්‍රජාව විසින් පන්සල වටා පාසලක්, රෝහලක් සහ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන ලදී. ඒ අතරතුර අබ්දුල් බහතුමාගේ මඟ පෙන්වීම සමග ප්‍රජාව වර්ධනය විය. මෙම සංවර්ධනයට සමාන්තරව අබ්දුල් බහතුමා විසින් වර්ධනය වන බහයි ප්‍රජාව කාරුණිකව රැකබලාගත් අතර ඔවුන්ගේ දියුණුව සහ සමාජයේ ජීවිතයට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව ලියවිලි ගණනාවක් උන්වහන්සේ ලියා ඇත. ඉෂ්කාබාදී පිහිටි වන්දනා මන්දිරය තුළින් ධෛර්යමත් වූ උතුරු ඇමරිකානු බහයිවරු බටහිර ප්‍රදේශයේද පන්සලක් ඉදිකිරීමට අවසර ඉල්ලා සිටියහ. අබ්දුල් බහතුමාට පැහැදැකීමට පැමිණි කාර්යබහුල මවක් වූ කොරින් ට්‍රූ හට කාර්යයේ මූලිකත්වය පැවරිණි. දින කිහිපයකට පසු චිකාගෝහි සිට වැදගත් පුද්ගලයින් තිදෙනෙකු පැමිණි විට කොරින් සමග එක්ව කටයුතු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය. මම ඇයට සියලු උපදෙස් දීලා තිබෙන්නේ යයිද පැවසුවේ. අබ්දුල් බහතුමා ප්‍රජාවේ මූලික කාර්යයන් කාන්තාවක් වෙත පවරා තිබිණි. කොරින් විසින් බහයි පන්සලෙන් ඒකීය භාවය ආරම්භ කරන ලදී. එයට කාන්තාවන් ඇතුළත් වී යුතු බව අබ්දුල් බහතුමා ප්‍රකාශ කළේය. මෙම කමිටුවේ ආරම්භය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පළමු ජාතික ආධ්‍යාත්මික සභාව ආරම්භීමට හේතු විය. අබ්දුල් බහතුමාගේ මඟ පෙන්වීම සමග බටහිර ප්‍රදේශයේ මව් පන්සල ගොඩනැගීම කොරින් ආරම්භ කළාය. කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සමානාත්මතාවයේ වැදගත්කම පිළිබඳව අබ්දුල් බහතුමා මෙසේ ලියා ඇත. කාන්තාවන් පුරුෂයන්ගේ මිතුරියන් වනු ඇත. මෙම සමානාත්මතාවයේ තහවුරු වනතුරු සැබෑ දියුණුව සහ මිනිස් වර්ගයාගේ ජය හිමි නොවනු ඇත. අබ්දුල් බහතුමා එකාහි පිහිටි බන්ධනාගාර නගරයට ඇතුල් වන විට උන්වහන්සේ වයස අවුරුදු 24ක තරුණයෙකු විය. උන්වහන්සේ එහිදී උන්වහන්සේගේ අගුණ කියන්නන්ගේ දරුණු දුෂ්කරතාවලට, බොරුවලට, කටකතාවලට සහ ජීවිත තර්ජනවලට මුහුණ දුන්නේය.
1908 වර්ෂයේදී ඔටෝමන් රාජධානයේ සියලු දේශපාලන සහ ආගමික සිරකරුවන් නිදහස් කරන ලදී. වසර 50කට පමණ පසු අබ්දුල් බහාතුමා පිටුවහලෙකු සහ සිරකරුවෙකු ලෙස නිදහස ලැබීය. වසර ගණනකට පෙර තෝරාගත් ස්ථානයේ බාප්තුමාගේ සමාධිය ඉදිකර ඇත. අබ්දුල් බහාතුමා බාප්තුමාගේ භස්මාවශේෂ කාමෙල් කඳුමුදුනෙහි තැන්පත් කරන උතුම් කාර්ය ඉටු කළේය. එය බහවුල්ලාතුමාගේ උපදෙස් පරිදි අබ්දුල් බහාතුමාගේ පාලන කාලය තුළ ඉටු කරන ලද ප්‍රධාන කාර්යයකි. කිරිගරුණ ගල් දෙන මහත් ශ්‍රමයකින් තැන්පත් ගර්භය වෙත රැගෙන ආවේය. එදින සැන්දෑවේ එක් පහනක ආලෝකයෙන් බාප්තුමාගේ භස්මාවශේෂ තැන්පත් කළ ලී මංජුසාව උන්වහන්සේගේ දෑතින් එතුළ තැන්පත් කරන ලදී. ඒ වන විට 13 වන වියේ පසු වූ ශොගී එෆෙන්ඩිතුමා පසු කාලයේදී එම සිද්ධිය මෙසේ විස්තර කොට ඇත. අබ්දුල් බහාතුමා උන්වහන්සේගේ තලප්පාව සපත්තු සහ ලෝගුව ඉවත් කර විවෘත දෙන දෙසට නැමුණා. උන්වහන්සේගේ රිදී පෑ හිසකේ සුළඟේ සෙලවුණා. උන්වහන්සේගේ මුහුණ දීප්තියෙන් බැබළුණු අතර උන්වහන්සේගේ නළල ලී මංජුසාව කෙළවර මත තබා උස් හඬින් හඬා වැටුණා. උන්වහන්සේ කෙතරම් උස් හඬින් හැඬුවේද යත් එතන සිටි සියලු දෙනා උන්වහන්සේ සමග හඬා වැටුණා. බාප්තුමාගේ සමාධියේ පැවති අචින්ත්‍ය වූ ශක්තියින් පිළිබඳව ශොගී එෆෙන්ඩිතුමා සඳහන් කර ඇත. කාමෙල් කඳු වැටියේ ස්ථාපිත කොට ඇති බහයි දහමේ ලෝක පරිපාලන මධ්‍යස්ථානයේ ඉදිකිරීමට එය ලබා දුන් ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ සිහි කැඳවයි. දීර්ඝ කාලයක් පුරා අබ්දුල් බහාතුමා අසල ශක්තියක් ලෙස රැඳුනේ උන්වහන්සේගේ බිරිඳ වන මුනිරි කානුන්ය. වසර 40කට පෙර බහවුල්ලාතුමා විසින් ඔවුන් දෙදෙනාගේ විවාහයට ආශිර්වාද කළේය. ඒ අබ්දුල් බහාතුමා තරුණයෙකු ලෙස එකහි ගත කළ කාලයේදීය. අබ්දුල් බහාතුමා සමග දිවිගෙවීමේ ප්‍රීතිය වචනයෙන් කිව නොහැකි. උන්වහන්සේගේ ප්‍රේමය, කරුණාව, ප්‍රීතිමත් භාවය, හාස්‍ය රසය සියලු දෙනා කෙරෙහි දක්වන සැලකිල්ල නිසා උන්වහන්සේට සම කළ හැක්කෙක් මේ භූමියේ නැහැ. වසර 50ක් පුරා අප දෙදෙනා එක්ව වාසය කළා. ඊජිප්තුව, යුරෝපය සහ ඇමරිකාවේ චාරිකා හැරෙන්නට අප දෙදෙනා වෙන්ව සිට නැහැ. වයසින් මුහුකුරා ගියද ඉතාමත් ක්‍රියාශීලී වූ අබ්දුල් බහාතුමා නිශ්ශබ්දව සහ උත්සවයකින් තොරව නැවුනැග වසර 3ක චාරිකාවක් පිටත්ව ගියේය. ඒ දීර්ඝ කාලයකට පෙර පොරොන්දු වූ මනුෂ්‍යත්වයේ එක්සත් භාවය ළඟා කර ගැනීමේ කාලය එළඹ ඇති බැව් ලොවට ප්‍රකාශ කිරීමටය. උන්වහන්සේ නොමැති කාලයේදී අබ්දුල් බහාතුමා බහයි දහමේ පාලනය සිය නැගණිය වූ බහයි කානුම් වෙත පැවරුවේය. එය ආගමික ඉතිහාසයේ කාන්තාවක් දැරූ බලාපොරොත්තු නොවූ කාර්යභාරයකි. ඊජිප්තුවේදී උගතුන්, පැවිද්දන් සහ පුවත්පත් වාර්තාකරුවන් සතුටින් සහ කුතුහලයෙන් යුතුව අබ්දුල් බහාතුමාව පිළිගන්නා ලදී. බහයි දහමට විරුද්ධ වූ අරාබි පුවත්පතක් වූ අල් මුයාද්හි කතෘවරයා වූ ෂෙයික් අලි යූසුෆ් අබ්දුල් බහාතුමා බැහැදකීමට ගියේය. ඔහු එම මුණගැසීම මෙසේ විස්තර කළේය. උන්වහන්සේ දේවධර්මය හොඳින් හදාරා තිබූ අතර ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව නිපුණයෙකු විය. උන්වහන්සේ මිනිස් වර්ගයාගේ එකමුතු භාවය වෙනුවෙන් කැපවී සිටියේය. උන්වහන්සේගේ ඉගැන්වීම් සහ මඟ පෙන්වීම් ආගමික, ජාතික සහ දේශප්‍රේමී අගතීන් මුලිටුමුරා දැමීම කේන්ද්‍ර කොට ගත්තකි. තරුණයෙකු වූ අලි යස්ඩේ ඊජිප්තුවේදී අබ්දුල් බහාතුමා හමු වූ මුල් අවස්ථාව මෙසේ සිහි කැඳවයි. උන්වහන්සේ ඊතලයමෙන් ඍජුය. උන්වහන්සේ සියලු දෙනා දෙස බලා සාදරයෙන් පිළිගන්නවා කීවේය. අබ්දුල් බහාතුමා මා සමග කතා කරන විට උන්වහන්සේගේ නිල්වන් ප්‍රේමය පිරුණු දෙනෙත් දෙස බැලුවෙමි. උන්වහන්සේගේ ජීවිතය, ක්‍රියාවන් සහ උන්වහන්සේගේ ලිඛිත සහ කතික වචන සමාජයේ මූලික විශ්වාස අභියෝගයට ලක් කළේය.
උන්වහන්සේ මනුෂ්‍යත්වය එකමුතුකම කරා රැගෙන ගියේය. එමගින් අඥාන බව, දුගී බව සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමිය හැක. ලන්ඩනයේ නගර දේවස්ථානය වෙත පැමිණි අබ්දුල් බහාතුමා ඉතා විශාල පිරිසකට ආමන්ත්‍රණය කළේය. එය ප්‍රේක්ෂකාගාරයක් ඇමතු පළමු අවස්ථාව වූ අතර එහි සිටි වාසනාවන්ත කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළේය. මෙය මිනිස් බලයේ නවචක්‍රයක්. ලෝකේ සියලු සිතිජ ආලෝකමත් වෙලා. සැබෑ මනුෂ්‍යත්වයේ පදනම බිඳ දමන මිනිසුන් අඥානයෙන් බවට පත් කළ පැරණි මිත්‍යා විශ්වාසවලින් මිදීමට හැකියාව ලැබුණා. මෙම බුද්ධිමත් යුගයේ දෙවියන් වහන්සේගේ තිරණය වන්නේ මනුෂ්‍යත්වයේ එකමුතුභාවය පිළිබඳ දැනුමයි. අබ්දුල් බහාතුමා යුරෝපයේ ස්විස්්‍රලන්තය, ස්කොට්ලන්තය, ජර්මනිය, හංගේරියාව සහ ප්‍රංසය යන රටවල සංචාරය කළේය. උන්වහන්සේ මෙසේ පැවසීය. සියලු දෙනා සිතන්නේ සත්‍යයේ ආරක්ෂකයින් තමා බවත් අනෙකුත් ආගම් වැරදි බවත්ය. අප පමණක් නිවැරදි බව සහ අනෙක් සියලු දෙනා වැරදි බව සිතයි. එකමුතු බවට ඇති විශාලතම බාධාව එයයි. සත්‍යය යනු එකමුතුකම බව නිසා එය සත්‍ය සඳහා අවශ්‍යයි. අත්ලාන්තික් සාගරයෙන් එපිට වූ නිවියෝක් නගරේ ජීවත් වූ ක්‍රිස්තියානි පූජකවරයෙකු හොවර්ඩ් කොල්බි ආයිව්ස් විශ්වාසය සහ අරමුණු සමග අරගල කරන්නට විය. එම ගිම්හාන සහ සීත ඍතුන් ඉතාමත් දුක්බර මාස කිහිපයක් දෙවියන් වහන්සේ සොයා යන්නෙකුට එතුමන් නොමැති බව දැනීම තරම් අවංක ආත්මයකට තවත් බලාපොරොත්තු සුන්වීමක් නොමැත. අබ්දුල් බහාතුමා ඇමරිකාවට පැමිණෙන බව ඇසූ හොවාර්ඩ් සත්‍ය පහැදිලි කර ගැනීම සඳහා ඔහු පෞද්ගලිකව හමු විය යුතු බව මිතුරෙකුට කීවේය. සති කිහිපයකට පසු හොවාර්ඩ්ගේ බලාපොරොත්තුව සැබෑ විය. අප තනිව හිඳගෙන දන නමා ගනිමින් මුහුණින් මුහුණ බලා සිටියා. උන්වහන්සේ මා දෙස බැලුවා. උන්වහන්සේ මාගේ අභ්‍යන්තරය දෙස බැලුවා. ඒ මොහොත දක්වා කිසිවෙකු මාව අවබෝධ කරගෙන නොසිටි බව දැනුණා. මාගේ කඳුල පිසින අතරතුර උන්වහන්සේගේ මාපටැඟිලි මගේ දෙනෙත් මත තිබ්බා. උන්වහන්සේ මට නොහඬන ලෙස පැවසුවා. යමෙක් නිරන්තරයෙන් සිටිය යුතු බව පැවසුවා. උන්වහන්සේ සිනා නැගුවා. එය ඉතාමත් උස් තරුණ සිනාවක්. අප දෙදෙනා බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටියා. එවිට මට මහත් සාමකාමී බවක් දැනුණා. ඉන්පසු උන්වහන්සේ මා වැළඳ ගත්තා. එවැනි වැළඳ ගැනීමක් මගේ ඉලයට බිඳුන වගේ දැනුණා. උන්වහන්සේ මගේ කම්මුල් දෙක සිපගත්තා. මගේ කරවටා අත දමාගෙන මා සමග දොර වෙත ඇවිත ගියා. එපමණයි. නමුත් ජීවිතය එදා පටන් වෙනස් වුණා. ඔවුන් දෙදෙනා එක්ව ගත කළ කාලය තුළ අබ්දුල් බහාතුමා ඔහුගේ පූජකවරයා සමග ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව කතා කළේය. හොවාර්ඩ් ශක්තිමත් බහායිවරයෙකු බවට පත්විය. ඔහු පසුව මෙසේ ලීවේය. ක්‍රිස්තියානි ඉගැන්වීම් වලින් වසර 2000කට පසු සියලු මිනිසුන් හට යහපත් සිතින් පණිවිඩයෙහි ප්‍රතිමූර්තිය වූ ජීවිතය සහ වචනයෙන් එය පෙන්වන පුද්ගලයෙකු වේ. උන්වහන්සේගේ ලේඛනවල සහ චාරිකාවලදී අබ්දුල් බහාතුමා චින්තන නායකයින් වෙත ආධ්‍යාත්මික සත්‍යතාවන් ඉදිරිපත් කළේය. කළු ජාතිකින්ගේ සංවර්ධනය සඳහා වූ ජාතික සංගමය ඇතුළු විද්‍යාත්මක ආර්ථික සහ සමාජ සාධාරණත්ව ප්‍රජාවන් බොහෝ ගණනක කණ්ඩායම් සහ පුද්ගලයින් සමග උන්වහන්සේ අදහස් වූමාරු කරගත්තේය. උන්වහන්සේට ලබා දුන් ගෞරවය අතරතුර උන්වහන්සේගේ චින්තනයේ සහ ක්‍රියාවන්හි උපත බහාඋල්ලාතුමා බව උන්වහන්සේ සෑම විටම ප්‍රකාශ කළෝය.
උන්වහන්සේගේ චාරිකාවලදී අබ්දුල් බහාතුමා හට මෑතකදී බහවුල්ලාතුමා පිළිබඳ දැනගත් අප්‍රිකානු ඇමරිකානු නීතිඥයෙකු වූ ලොයිස් ගෙර්ගරි මුණ ගැසුණි. අබ්දුල් බහාතුමා ඔහු තුළ සුවිශාල බලපෑමක් ඇති කළේය. දෙවියන් වහන්සේගේ සේවකයෙකු වන මොහු සහ උන්වහන්සේ නියෝජනය කරන්නේ කුමක්ද යන්න හැඳිනගත් පසු එම හමුවීම මේ ලෝකයේ ඇති සියලු ගෞරවනීය දේට වඩා උතුම් වේ. අබ්දුල් බහාතුමා ලොයිස්ව තවත් ස්වාධීන තරුණ බ්‍රතාන්‍ය නව බහයි කාන්තාවක් වන ලොයිසා මැතිව් හට හඳුන්වා දුන්නේය. මෙම හඳුන්වාදීම ඉතාමත් වාසනාවන්ත විය. ලොයිස්ගේ ආරාධනයෙන් අබ්දුල් බහාතුමා වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පීඨ සමාජිකයින් සහ ආරාධිත අමුත්තන් 1600ක් දෙනා ඉදිරියේ දේශනයක් පැවැත්විය. ඇමරිකාවේදී අබ්දුල් බහාතුමා විසින් අමතන ලද පළමු ප්‍රමුඛ වශයෙන් කළු ජාතික ප්‍රේක්ෂකාගාරය එදින සවස උන්වහන්සේ අමතන ලද ඒ විශාල ජනකායයි. චාරිත්‍රානුකූල දිවා භෝජනයට ලොයිස්ගේ සමය පැහැ නිසා සහභාගී විය නොහැකි විය. ග්‍රෙගරි මහතා කොහෙද? අබ්දුල් බහාතුමා ඇසුවේය. ග්‍රෙගරි මහතා කැඳවන්න. ලොයිස්ට තමා අසල හිඳ ගැනීමට හැකිවන පරිදි අබ්දුල් බහාතුමා උපකරණ පිඟන් සහ වීදුරු පසෙකට තල්ලු කළේය. ඉන්පසු අබ්දුල් බහාතුමා කිසිවක් නොවූ ලෙස මේසේ හිඳගෙන සාධාරණය පිළිබඳව කතා කරන්නට පටන් ගත්තේය. අපි දන්නවා සහ පිළිගන්නවා යුක්තිය හොඳ බව. නමුත් එය ක්‍රියාත්මක කිරීමට සහ පෙන්වීමට චේතනාව සහ ක්‍රියාව අවශ්‍ය වේ. 1912 සැප්තැම්බර් මාසයේ ලොයිස් ග්‍රෙගරි සහ ලොයිසා මැතිව් විවාහුව. අබ්දුල් බහාතුමා ඔවුන්ගේ එක්වීම දිරිමත් කරමින් ප්‍රීති විය. ඔහු මෙසේ ලිවීය. මිනිස් පවුලේ විවිධත්වය ප්‍රේමය සහ සමගියට හේතුවිය. එය මනරන් තනුවක් සෑදීමට සංගීතයේ විවිධ නාද රටා එක්වීමක් වැනිය. පන්සල් භූමිය පිළිගැන්වීමට අබ්දුල් බහාතුමා චිකාගෝ වලට පැමිණි විට කොරින් ට්‍රූගේ හදවත බිඳී ඇති බව පෙනුණි. පෙරදා රාත්‍රියගේ පුත්‍රයා ඩේවිස් මියගොස් තිබූ අතර ඔහු කොරින් සහ ඇගේ සැමියාගේ මියගිය දරුවන් 5 දෙනාගෙන් කෙනෙකි. පිළිගැන්වීමට පෙර අසල පාලමක් මතදී අබ්දුල් බහාතුමා ඇයව සැනසවිය. ඇයගේ වේදනාව උන්වහන්සේ අවබෝධ කරගත්තේය. උන්වහන්සේගේද දරුවන් 5 දෙනෙකු මිය ගොස් තිබුණි. පන්සල දැනටමත් ඉදිකර අවසන් බව රැස්ව සිටි අයට අබ්දුල් බහාතුමා පැවසුවේය. මෙම පන්සල සියලු මානව වර්ගයා එක් කිරීමේ ක්‍රමයක් බව පැවසුවේය. අබ්දුල් බහාතුමා කොරින් පන්සලේ මව ලෙස හැඳින්වූයේය. ප්‍රජාව විසින් වසර 40ක් පුරා මෙම පන්සල ඉදිකිරීමට උනන්දුවෙන් කැප වූහ. කොරින් එහි ආරම්භක උත්සවයට සිය දේනියන් කැටුව පැමිණියාය. ඇයගේ වයස අවුරුදු 92කි. මොන්ට්‍රියල් වලදී අබ්දුල් බහාතුමා මේ සහ සදර්ලන් මැක්ස්වල්ගේ අමුත්තෙකු ලෙස පැමිණියේය. එහිදී උන්වහන්සේ විවිධ තේමා ඔස්සේ ජනතාව ඇමතුවේය. කලාව පිළිබඳව අබ්දුල් බහාතුමා පැවසුවේ මේ නව යුගයේ කලාව යනු වැඳුමකි. එහි ශ්‍රේෂ්ඨයෙකු වීමට උත්සාහ කරන හැම විටම ඔබ දෙවියන් වහන්සේට සමීප වන බවයි. සදර්ලන් දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහු පසුව බාප්තුමාගේ සමාධිය නිර්මාණය කිරීමට දායක විය. මේ සහ සදර්ලන් යුවලගේ දෙහැවිරිදි කුඩා දියණිය මේරි අබ්දුල් බහාතුමා වෙත ආකර්ෂණය වූ අය. උන්වහන්සේ දයට මහත්සේ ආදරය කළේය. එවැනි එක් හැඟීම්බර මොහොතක් පිළිබඳව අබ්දුල් බහාතුමා මෙසේ ලීවේය. අද මම විවේක ගනිමින් සිටියා. දොර විවර වී කුඩා දියණිය පැමිණියා. හැම ගැස් පිහාටු ඇගේ කුඩා ඇඟිලිවලින් ඉහළට ඔසවා මෙසේ කීවා. නැගිටින්න අබ්දුල් බහාතුමා. තරුණ මේරි මැක්ස්වල් පසු අබ්දුල් බහාතුමාගේ මුණුබුරා වූ ෂොගී එෆෙන්ඩිතුමා හා විවාහ වූවාය. මෙම විවාහය පෙරදිග හා බටහිර එක්වීමේ සංකේතයයි. අබ්දුල් බහාතුමාගේ උදාහරණය අනුව යමින් ඇය ජනතාව දිරිමත් කිරීමට සහ ඔවුන්ට සේවය කිරීමට සංචාරයේ නිරත වූවාය. විශේෂයෙන් ඇය චාරිකාවේ යෙදුනේ දුෂ්කර ප්‍රදේශවලය.
අබ්දුල් මහතුමාගේ දුම්රිය මොන්ටියල් වලින් පිටත් වූ පසු වැටක් මත හිඳ සිටින ජිම් ලොෆ්ට් උන්වහන්සේට දක්නට ලැබුණේය. කුඩා දරුවෙකුව සිටි අවදියේ පවා ජිම් ආධ්‍යාත්මිකත්වයට දැඩිසේ ඇලුම් කළ අතර සමානාත්මතාව පිළිබඳව විශ්වාස කළේය. එහෙත් ඔහු ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටියේය. ජිම් වසර ගණනක් පුරා අගතියට දුෂ්කරතාවලට සහ අහිමිවීම් වලට ලක් වූ ජීවිතයක් ගෙව්වා. ඉන්පසු ඔහු අබ්දුල් බහතුමාගේ ඡායාරූපයක් දුටුවා. ඔහුගේ ලෝකය වෙනස් වුණා. ඔහුගේ දෙනෙත් විවර වුණා. ඔහු සහ ඔහුගේ බිරිඳ මෙල්බා කැනඩාවේ පළමු ස්වදේශීය බහයිවරුන් බවට පත් වුණා. සාමය සඳහා කටයුතු කරන ලෙස ලොව දිරිමත් කිරීමෙන් පසු 1913 වසරේදී අබ්දුල් බහතුමා ශුද්ධ වූ භූමියට නැවත පැමිණියේය. උන්වහන්සේ අනාවැකි පළ කළ පළමු ලෝක යුද්ධය ආරම්භ විය. එහි ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය අබ්දුල් බහතුමාගේ ආත්මය සන්තාපයට පත් කළේය. දේශප්‍රේමී අගතියට හේතුව පූර්ණ අවිද්‍යාව බවත් පෘථිවිතලය එක් දේශයක් බවත් ඔහු පැවසීය. කලාපේ පුරා යුද්ධය නිසා ආහාර හිඟයක් ඇති වූ අතර අබ්දුල් බහතුමාගේ ඉල්ලීම මත අඩසියෙහි ගොවීන් වගා කළ ධාන්‍ය ගබඩා කිරීම සඳහා ඇකා සහ හයිෆා වෙත ඔටුවන් මගින් ප්‍රවාහනය කරන ලදී. අබ්දුල් බහතුමාගේ ක්‍රියාවන් සහ පෙර දැක්ම හේතුවෙන් සියලු ජාතීන් වල දේශීය ජනතාව නිරාහාරව සිටීමෙන් වැළකුණි. සාමය ඔහුගේ අරමුණ සහ පණිවිඩය බව අබ්දුල් බහතුමා වාර්තාකරුවන් නැගූ පැනයට පිළිතුරු දෙමින් කීය. මානව විඤ්ඥානයේ ගැඹුරු වෙනසක් සහ ආධ්‍යාත්මික සත්‍යයට කැපවීම සාමය සඳහා අවශ්‍ය බව හේග්නුවර ස්ථිර සාමය සඳහා වූ මධ්‍යම සංවිධානයට ලිපියක් ලියමින් අබ්දුල් බහතුමා සඳහන් කළේය. බහවුල්ලා තුමාගේ ඉගැන්වීම මගින් සාමයට ඇති බාධා ඉවත් කළ හැකි බව උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේය. අගතියේ සහ බෙදීමේ හේතුව සඳහන් කරමින් ආගම විද්‍යාව සමග එකඟ නොවේ නම් එය මිත්‍යා විශ්වාසය සහ අඥාන බවයි. මන්ද සත්‍ය දැකීමට දෙවියන් වහන්සේ විසින් මිනිසාව බුද්ධිමත් ලෙස මවා ඇත්තේ හේතුවක් සහිතව බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය. යුද සමයේදී අබ්දුල් බහතුමා රෝගී වී සිටි අතර උන්වහන්සේ දැඩිසේ විඩාවට පත්ව සිටියේය. ඒ කාලය අතරතුර උන්වහන්සේ ප්‍රජාව සමග වූ සියලු සබඳතාවලින් වියුක්තව සිටියේය. මේ කාලයේදී උන්වහන්සේ උතුරු ඇමරිකාවට පණිවිඩ 14ක් යැවීය. ඒවා දිව්‍යමය සැලසුමේ පත්‍රිකා විය. යුද අවශ්‍යතා මත සරල තැපැල්පත් ලෙස යවුණද මෙම පත්‍රිකා ලෝකයේ ආධ්‍යාත්මික පුනර්ජනනයක අවශ්‍යතාව මතු කර දැක්විය. අබ්දුල් බහතුමා තරුණ බහයි ප්‍රජාවගෙන් ඒ සඳහා නැගී සිට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. දිව්‍යමය ඉගැන්වීම් ප්‍රවර්තනය කිරීමට නගර ගම්බිම් කඳුකර කාන්තාර සහ සාගර මැදින් මම ලෝකය තරණය කරමි. නමුත් මාහට එය කළ නොහැක. ඒ පිළිබඳ මා වැළපෙමි. දෙවියන් වහන්ස එය ඉටු කර දෙනු මැනව. 1912 වසරේ සිදු කළ චාරිකාවකදී අබ්දුල් බහතුමා හට සිත්ගන්නා සුළු තරුණ මාධ්‍යවේදිනියක් වූ මාතා රූට් හමු වූ අතර ඇය පිළිකාවකින් පෙළෙන බව උන්වහන්සේට කීවාය. උන්වහන්සේ ඇයව දිරිමත් කළේය. දිව්‍යමය රාජධානයේ හඬ පතුරවන්න. ඔබ ඉතා උසස් ප්‍රතිඵල සහ අසාමාන්‍ය සාක්ෂි දරනු ඇත. අබ්දුල් බහතුමාගේ ඉල්ලීම අනුව යමින් මාතා රූට් යහුසුලුව නැගී සිටියාය. ලෝකයට ලැබුණු මිලකල නොහැකි ත්‍යාගය ලෙස ඇ සැලකූ බහවුල්ලා තුමාගේ පණිවිඩය රැගෙන ඇය ගම්දනව් සහ මාලිගාවල දොරකඩට පැමිණියාය. ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය තුළදී ඇය සිව්වරක් ලෝපුරා සංචාරය කළාය. දිව්‍යමය සැලසුමේ පත්‍රිකාවල සඳහන් අබ්දුල් බහතුමාගේ ඉල්ලීම අනුව අනුගාමිකයන් කිහිප දෙනෙකු යොහුසුලුව සහ වීරාන්විතව පිළිතුරු දෙමින් බහයි දහම ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව වැනි දුරු රටවලට ව්‍යාප්ත කළද ලෝකේ පුරා එම ඉගැන්වීම් වල ආලෝකයේ පැතිරවීමේ උත්සාහය පළගැන්වුණේ සෙමිනි. පසුකාලීනව ශොගී එෆෙන්ඩිතුමා සහ විශ්ව අධිකරණ මණ්ඩලයේ පිහිට වූ පසු ඒ විසින් සකස් කරන ලද සැලසුම් අනුව දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් සෑම මහද්වීපයකටම සෑම පළාතකටම සෑම රටකටම සෑම පුද්ගලයෙකු සෑම නගරයක් සහ ගමක් කරා ගෙන යාමේ අබ්දුල් බහතුමාගේ දැක්ම ක්‍රමානුකූලව ක්‍රියාවට නංවන ලදී.
දශක ගණනාවක් පුරා බොහෝ තරුණ සහ මහලු ජනතාව වීරාන්විත සහ කාරුණික ක්‍රියාවන් රැසක් සිදු කිරීමට පෙළඹුණේ. විටක ඒ අතර කිසිසේත් සිදු කළ නොහැකි ක්‍රියාවන්ද විය. බහුල්ලාතුමා විසින් ඒකීය භාවයේ චක්‍රය අඳින ලද අතර සියලු ජනයා එක් කිරීමට උන්වහන්සේ සැලසුම් කළේ යනුවෙන් අබ්දුල් බහාතුමා ලියා දක්වා ඇත. නව යුගයේ උදා වී ඇත. නිර්මාණය නැවත උපන්නේය. මනුෂ්‍යත්වය නව දිවියකට පා තබා ඇත. සියලු දේ අලුතින් නිර්මාණය වී ඇත. රාජධානියේ දෙවියන් වහන්සේගේ මවිත කරන සුළු කරුණාව සහ උපකාර එයට හේතු වී ඇත. එමගින් ලොව ප්‍රාණවත් වී ඇත. එම නිසා ජනතාව පැරණි සිතුවිලි වලින් මුදාගත යුතුය. ඔවුන්ගේ අවධානය මෙම නව මූලධර්ම කෙරෙහි යොමු විය යුතුය. එය මෙම කාලයේ ආලෝකය හා මෙම යුගයේ ජීවයයි. ඔවුන් අපය, අප ඔවුන්ය. සියල්ලන් තුළ ඇති හැකියා අබ්දුල් බහාතුමා විසින් වර්ධනය කළේය. එමගින් එකමුතු භාවය ළඟා කරගත හැක. එය උන්වහන්සේගේ උදාහරණවල ඵලයයි. පිරිසිදු සිතුවිලි සහ පරාර්ථකාමී අරමුණු මනුෂ්‍යත්වයට සේවය සැලසීමේ අරමුණු කැපවීම සහ උනන්දුව මගින් ආධ්‍යාත්මික වෙනසක් සහ ලෝකයේ නව්‍යතාවක් ළඟා කරගත හැකි බව අබ්දුල් බහාතුමා ප්‍රකාශ කළේය. ඔහුගේ ස්වර්ගස්ථවීමෙන් වසර 100කට පසු අබ්දුල් බහාතුමා මෙසේ පවසමින් මනුෂ්‍යත්වය ධෛර්යවත් කරයි. මතක තබාගන්න. මා සිටියද නොසිටියද මා සැමවිටම ඔබ සමගයි. සැමවිටම මා ඔබ පිළිබඳව කතා කරමින් ඔබගේ සිතිවිලි අවදි කරයි. ඔබ සැමට ආශිර්වාද කරන ලෙස දෙවියන් වහන්සේගේ නිල්ලමි. එමෙන්ම ඔබගේ සිත් තුටින් පුරවන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටිමි.